එහෙනම් මේ අපි මීට කලින් පරිච්ඡේදයේදී කතා කළේ මේ වගාවකට පොහොර යෙදීමේ උවමනාව නැත්නම් අවශ්‍යතාව ගැන. අපි කිව්වා පසකට පෝෂක ලැබෙන ක්‍රම තියෙනවා, ඉවත් වෙන ක්‍රම තියෙනවා. මේ අතර බැලන්ස් එකක් හේවත් සමතුලිතතාවක් පවත්වා ගන්න අවශ්‍ය වෙනකොට මතුවන හිඟය හේවත් අඩුපාඩුව පියවන්න අපි පසකට පොහොර දානවා කියලා. එහෙනම් අපි කියන්න කැමති මේ යටතේ යොදන පොහොර ප්‍රධාන ආකාර තුනක් කියලා. එකක් තමයි දැන් මේ වර්ගීකරණය ගොඩනගලා තියෙන්නේ මේගොල්ලන්ගේ උපත සම්භවය හදා ගන්න ආකාරය සංයුතිය ගබඩා කිරීමේ හැකියාව බොහෝ වෙනස්කම් මතයි. ප්‍රධාන ආකාර තුනයි කාබනික පොහොර, රසායනික පොහොර, ජෛව පොහොර. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ මේ පොහොර වර්ග තුන ගැන දල හැඳින්වීමක් කරන්නට. එතකොට පුතේ අපි ඉදිරි පාඩම්වලදී මේ පොහොර වර්ග එක එකක් අරගෙන එයා ගැන වැඩිපුර සාකච්ඡා කරමු. එහෙනම් මෙතන කියනවා මෙම පොහොර ආකාර තුනයි කාබනික පොහොර, රසායනික පොහොර හා ජෛව පොහොර වශයෙන්. අපි ඉස්සෙල්ලාම ගත්තොත් කාබනික පොහොර මේවට සමහරු කියනවා ළමයි ඕගැනික් ෆර්ටිලයිසර් කියලා. සමහරු කියන්නේ ඕගැනික් මැනුව කියලා. මේ නම් දෙකම භාවිතා වෙනවා. මොකක්ද ලක්ෂණය? ශාක හෝ සත්ව කොටස් ආශ්‍රිතවයි මේවා බිහි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේවට සමහරු කියනවා අයින්ද්‍රිය සම්භවයක් තියෙන්නේ කියලා. එතකොට මේවා කෙලින්ම ශාක හෝ සත්ව ද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඍජුවම තියෙනවා. එහෙම නැත්නම් වියෝජනය වෙලා. ඒ කියන්නේ පස තුලදී බිඳ වැටිලා ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක සපයනවා. මේවා ශාක හා සතුන් ආශ්‍රිතව බිහි වෙනවා. එක්කෝ ඒ විදිහටම එහෙම නැත්නම් බිඳ වැටිලා ශාකවල වර්ධනයට අවශ්‍ය පෝෂක සපයන සංඝටක. එතකොට මේවා හදාගන්න විදිය, පවතින ආකාරය ආදී මත මට උදාහරණ කීපයක් යෝජනා කරන්න පුළුවන්. කම්පෝස්ට් පොහොර, අඹුකොළ පොහොර, ගොවිපල් පොහොර, එහෙම නැත්නම් කාබනික දියර පොහොර ආදී වශයෙන්. මේ උදාහරණ කීපයක් යෝජනා කළා කාබනික පොහොරවල. ශාක හා සතුන් ආශ්‍රිතව ජනනය වෙලා ඒ විදිහට හරි වියෝජනයෙන් පස්සේ හරි ශාක වලට වර්ධනයට අවශ්‍ය පෝෂක සපයන සංඝටක හේවත් පදාර්ථ තමයි මේ. එතකොට මේ වාගේ දේවල් පසට දාපුවාම ඔය කිව්ව කාබනික පොහොර අපිට විවිධ වාසි ලබා ගන්නට පුළුවන්. ඒ නිසා අපි දැනගන්න ඕන මොන වගේ දේවල්ද පසකට කාබනික පොහොර යෙදීමේ වාසි වලට උදාහරණ කියලා. අපි උදාහරණ කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. තව විවිධාකාර වාසි තියෙන්න පුළුවන්. මම මේ ඔබට වාසි කීපයක් තමයි යෝජනා කරලා තියෙන්නේ. පළවෙනි එක රසායනික පොහොර නොයොදන පසකට නයිට්‍රජන් ලැබෙන ප්‍රධානම ක්‍රමයයි. දැන් මේකේ වැදගත්කම මේකයි ඔබට අපි කිව්වා. ශාක පසෙන් වැඩිපුරම ලබා ගන්න මූලද්‍රව්‍යයක් තමයි නයිට්‍රජන්. ශාක වල නයිට්‍රජන් විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. මේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලට අමතරව. එතකොට ඉතින් ඒ නිසා කවුරු හරි කෙනෙක් පසකට රසායනික පොහොර දැමීමකට යන්නේ නැත්නම් නයිට්‍රජන් ලැබෙන ප්‍රධානම ක්‍රමය මොකක්ද? මේ කාබනික පොහොර වෙනවා. ඒ වගේම අනික තමයි දෙවනි වාසිය හේවත් වැදගත්කම තමයි පසේ හියුමස් ප්‍රතිශතය 2%කට වඩා වැඩි නම් මේ අගේ වැදගත් වෙනවා අපිට. පසකට සල්ෆර් හා ෆොස්ෆරස් සපයන ප්‍රධානතම ක්‍රමයක් මේ කාබනික පොහොර වෙනවා. මොකද ළමයි යම් පසක හියුමස් පවතිනවා කියන්නේ ඒ පසේ කලිල ගුණය වැඩි කියන එකනේ. එතකොට පසේ තියෙන මේ කලිල වලට පුරුවන් ශාක වලට අවශ්‍ය කරන සල්ෆර්, ෆොස්ෆරස් ආදී රඳවා ගන්න. ඒ නිසා පසේ හියුමස් බහුල වේලාවකට සල්ෆර් හා ෆොස්ෆරස් ලබා දෙන්නේ ප්‍රධාන වශයෙන් මෙයාමකින් තමයි. තුන්වෙනුව පාංශු කාබනික ද්‍රව්‍ය පසේ ව්‍යුහ සාදන්න දායක වෙනවා.
කොහොමද කාබනික ද්‍රව්‍ය නැත්නම් කාබනික පොහොර ව්‍යුහ සාදන්න දායක වෙන්නේ? පාංශු ජීවීන් කාබනික ද්‍රව්‍ය වියෝජනය කරලා හදනවා ළමයෝ පොලිසැකරයිඩ් කියන සංයෝගය. මේක කාබෝහයිඩ්‍රේට් වර්ගයක්. එතකොට පාංශු ජීවීන් මගින් කාබනික පොහොර හෝ කාබනික ද්‍රව්‍ය වියෝජනය මගින් හදන පොලිසැකරයිඩ් පසේ මැලියම් හෙවත් බන්ධනකාරක වශයෙන් ක්‍රියා කරනවා. එයාට පුළුවන් පසේ මැලියම් විදිහට නැත්නම් බන්ධනකාරක විදිහට ක්‍රියා කරන්න. ඒ මගින් මොකද වෙන්නේ? පසේ වැලි වෙනමයි, රොන් මඩ වෙනමයි, මැටි වෙනමයි ඉන්නව වෙනුවට ඒවා එකතු වෙලා ව්‍යුහ බවට පත් වෙනවා. ඒ සමග ඉතින් පසේ සවිවරතාව, සමෝහන ස්ථායීතාව, පසේ වාතාශ්‍රය, ජල සන්නායකතාව ගොඩක් ලක්ෂණ දියුණු වෙයි. ඊළඟට මේගොල්ල පසේ කැටායන හුවමාරු ධාරිතාව ඉහළ යවනවා. කවුද? කාබනික පොහොර. කොහොමද ඒක වෙන්නේ? මේ කාබනික පදාර්ථ පසේදී වියෝජනය වෙලා අවසානයේ ලැබෙනවා යම් දුරකට වියෝජනයට ප්‍රතිරෝධී හෝ ගණන් ගන්න බැරි තරම් හිමින් වියෝජනය වන යම් ස්ථායී අවස්ථාවකට මේකට අපි කියනවා හියුමස් කියලා. මේ හියුමස් වලට පුළුවන් කලිල ගුණ පෙන්눔 කරන්න. හියුමස් කලිල ගුණ දක්වද්දි මොකද වෙන්නේ? පසේ කැටායන හුවමාරු ධාරිතාවයි ඉහළ යන්නේ. ඒ කලිල වලට පුළුවන් කැටායන රඳවා ගන්නට සහ වෙනත් කැටායන සමග හුවමාරු කරන්න. නිසා හියුමස් මගින් පසේ කලිල ගුණ ඇති කරලා මේ කැටායන හුවමාරු ධාරිතාව වැඩි කරනවා. ඊළඟට ශාකවලට ද්‍රව්‍ය විෂ වෙන එක වළක්වනවා. දැන් මෙහිම එකක් තියෙනවා ළමයි. ශාක අනවශ්‍ය විදිහට මේ තියෙන්නේ පොළොව මට්ටම නම් යම් ශාකයක් අනවශ්‍ය විදිහට පසෙන් යම් දේවල් උරා ගන්න කියෝ. උදාහරණ ලෙඩ්, ඒ කියන්නේ ඊයම්, එහෙම නැත්නම් කැඩ්මියම් මේ වගේ මූලද්‍රව්‍ය ශාකවලට ලැබෙන්න පුළුවන් අධික ප්‍රමාණවලට. මෙහෙම අධික ප්‍රමාණ වලින් මේවා උරාගත්තොත් ශාකයේ විසින් මොකද වෙන්නේ? මේ ද්‍රව්‍ය ශාකයට විෂ වෙන්න පුළුවන්. හැබැයි පස්සේ අපි කාබනික පොහොර දාලා තියෙනවා නම් මේ කාබනික පොහොර මගින් ඇති කරනවානේ කාබනික කලිල. සමාවෙන්න හියුමස් වල නිශ්චිත හැඩයක් නැහැ. මෙහෙම ඇති කරනවා කාබනික කලිල. කාබනික කලිල මොකද කරන්නේ? මේ ලෙඩ් නැත්නම් කැඩ්මියම් වගේ විෂ ද්‍රව්‍ය තියෙන ඒවා ශාකයේ උරා ගන්නවා වෙනුවට මෙයා උරා ගන්නවා. එතකොට ශාකයට ලැබෙන ප්‍රමාණය අඩු වෙලා ඒ ද්‍රව්‍ය ශාකයට විෂ වෙන එක වැළැක්වෙනවා. ඒක තමයි මේ කියලා තියෙන්නේ. ශාකවලට ද්‍රව්‍ය විෂ වීම වළක්වයි. ශාකවලට ඉතා අධික ප්‍රමාණ වලින් පසේ ඊයම්, කැඩ්මියම් ආදී පැවතීමෙන් විෂ වෙන්න පුළුවන්. කාබනික පොහොර මගින් ලැබෙන කලිල මේවා උරා ගත්තාම ශාකානේ ඒකෙන් බේරෙනවා. ඊළඟට කරන වැඩක්ලු පසේ ජල ධාරිතාව වැඩි කරනවා. ඒ කියන්නේ පසේ ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි කරනවා කාබනික පොහොර වගේ. ඒක කරන්නේ කොහොමද? මේ කාබනික පොහොර වලට තමන්ගේ ස්කන්ධය වාගේ කීප ගුණයක් ජලය උරා ගන්න පුළුවන්. අපි ගත්තොත් යම් කාබනික පොහොර ස්කන්ධයක්. එයාට පුළුවන් තමන්ගේ ස්කන්ධය වගේ කීප ගුණයක් ජලය උරා ගන්න. මේ සඳහා දායක වන ක්‍රියාව මම නිකමට මතක් කරනවා නම් මේ සඳහා කාබනික පොහොර හෝ කාබනික ද්‍රව්‍ය පසෙන් ජලය උරා ගන්න ළමයි නිපානය කියන ක්‍රියාව මගින්. ඉම්බිබිෂන් හෙවත් නිපානය කියන ක්‍රියාව මගින් තමයි මේ ජලය උරා ගැනීම සිද්ධ වෙන්නේ. ඒ වගේම කාබනික පොහොර වලට පුළුවන්ලු පසේ ස්වාරක්ෂක යාන්ත්‍රණය පවත්වා ගන්න. ප්‍රශ්නයක් මතුවෙනවා මොකක්ද මේ ස්වාරක්ෂක යාන්ත්‍රණය කියන්නේ? මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි බෆරින් මෙකැනිසම් කියලා. මේ ස්වාරක්ෂක යාන්ත්‍රණයට අපි ඉංග්‍රීසියෙන් කියනවා බෆරින් මෙකැනිසම් කියලා.
දැනගන්න යම් සංඝටකයකට කිසියම් සංඝටකයක් තියෙනවා නම් ඒකට බාහිරින් අම්ලයක් හෝ භස්මයක් ලැබුණත් යම් සංඝටකයකට යම් ද්‍රව්‍යයකට යම් සංයෝගයකට බාහිරින් අම්ලයක් හෝ භස්මයක් ලැබුණත් එහි මුල් pH අගය විශාල වශයෙන් වෙනස් වෙන්නේ නැත්නම් ඒ මුල් pH අගය විශාල වශයෙන් වෙනස් වෙන්නේ නැත්නම් අන්න ඒ බඳු සංඝටක වලට අපි කියනවා ස්වාරක්ෂක කියලා. ඉංග්‍රීසියෙන් කියනවා බෆර්ස් කියලා. මේ අර කාර් වල තියෙන බෆර් නෙමෙයි. යම් සංඝටකයකට බාහිරින් අම්ලයක් හෝ භස්මයක් ලැබුණද එහි මුල් pH අගය විශාල වශයෙන් වෙනස් නොවී රැඳෙනවා නම් ඒ තත්ත්වයෙන් ඒවට අපි කියනවා සාරක්ෂක කියලා. මේ සඳහා දායක වන යාන්ත්‍රණයට අපි කියනවා සාරක්ෂක යාන්ත්‍රණය කියලා. දැනගන්න පසේ ඉන්න ඔය අපි කතා කරපු කාබනික ද්‍රව්‍ය. ඔය අපි කතා කරපු කාබනික ද්‍රව්‍ය හේවත් කාබනික පොහොර මේ පසේ බෆර්ස් විදියට ක්‍රියා කරනවා. ඒගොල්ලන්ට පුළුවන් පසට පිටින් අම්ල හෝ භස්ම ආවයි කියලා තමන්ගේ ඇසිඩ් ගතිය හෝ භස්ම ගතිය වෙනස් නොවි ආරක්ෂා කරලා තියාගන්න. එහෙනම් කාබනික ද්‍රව්‍ය මගින් පසට ලබා දෙන කලිලවලට තමයි මේ හැකියාව තියෙන්නේ. කාබනික ද්‍රව්‍ය හෝ කාබනික පොහොර මගින් පසට කලිල ලබා දෙනවා හියුමස්. හියුමස් වලට තමයි මේ බෆරින් කැපැසිටි එක තියෙන්නේ. හියුමස් වලට තියෙනවා මේ සාරක්ෂක ධාරිතාව. දැන් මෙහෙමයි. කාබනික පොහොරවල නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර් හරි මොනවා හරි විශාල ප්‍රමාණවල ඉන්නේ. දැන් අපි ඉදිරියේදී කතා කරනවා යූරියා. යූරියා වල නයිට්‍රජන් 46ක් තියෙනවා. මියුරේට් ඔෆ් පොටෑෂ් කියන පොටෑසියම් පොහොර වර්ගයේ පොටෑසියම් 60ක් විතර තියෙනවා. මම කියන්නේ නැහැ කාබනික පොහොරවල එච්චරයි තියෙනවා. එච්චර ගොඩක් තියෙනවා කියලා. ටික ටික තමයි තියෙන්නේ. හැබැයි යූරියා වල නයිට්‍රජන් 46ක් තිබ්බට ෆොස්ෆරස් නැහැ. පොටෑසියම් නැහැ. වෙන පෝෂකයක් නැහැ. එහෙම නෙමෙයි කාබනික ද්‍රව්‍ය නැත්තම් කාබනික පොහොරවල සෑම පෝෂකයක්ම පාහේ ටික ටික තියෙනවා. නයිට්‍රජනුත් තියෙනවා, ෆොස්ෆරසුත් තියෙනවා, සල්ෆර් තියෙනවා ටික ටික. ඉතින් රසායනික පොහොර කියන්නේ පෝෂක ගොඩාක් අඩංගුයි. හැබැයි කීපයක් පමණයි. කාබනික පොහොර කියන්නේ පෝෂක ටික ටික තමයි අඩංගු වෙන්නේ. හැබැයි විශාල සංඛ්‍යාවක් සමහර විට සියල්ල. ඉතින් ඒ නිසා මේ ගොඩක් අඩු ගාණක් දෙනවට වැඩිය නැත්නම් ටිකක් වැඩි ගාණක් දෙනවට වැඩිය ගොඩක් අඩු ගාණක් දෙන එක හොඳයි. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා රසායනික පොහොර වලට සාපේක්ෂව මේකේ ටික හරි කමක් නෑ ඔක්කොම තියෙනවා. ඒ නිසා ලිබිග්ගේ අවමතා නියමයේ යටතේ කාබනික පොහොර දාන පසකට කවුරු හරි එක්කෙනෙක් ඌණ වෙලා අර මහා පෝෂක පවා උරා ගන්න එක බිඳ වැටෙන්නේ හරි අඩුවෙන්. මොකද ශුද්ධ පෝෂකත් මේවැ ටික හරි තියෙනවා. ඒක හරි වාසියක්. තව වාසියක් තමයි මේගොල්ලන්ට පුළුවන් මැලියම් හෙවත් බන්ධනකාරක වශයෙන් ක්‍රියා කරලා පාංශු කාදනයේ හෙවත් සෝදා පාළුව වළක්වන්න. ඊළඟට මේගොල්ලෝ පසේ කබොල සෑදීම වළක්වනවා. මේ කබොලට අපි කියනවා ක්‍රස්ට් එක කියලා. කබොල සෑදෙනවා කියන්නේ මේ වගේ දෙයක්. මේ පසට වර්ෂාව ලැබුණාම මේ ලැබෙන වර්ෂා ජලයේ දිය වෙනවා පසේ තියෙන මැටි කොටස. මැටි ටික ඇවිල්ලා පසේ තියෙන මැටි ඇවිල්ලා මේ වර්ෂා ජලයේ දිය වෙනවා. පොන් වඩත් මෙහෙම වෙනවා. වර්ෂාව නතර වුණාට පස්සේ පස මත රැඳුණු වතුර ටික බහින්න පටන් ගන්නවා. බහිනකොට වතුර ටික බහැලා මොකද වෙන්නේ? මේ මැටි හා රොන් මඩ
පස මත වෙනම තට්ටුවක් වශයෙන් තැන්පත් වෙනවා. මේ මැටි හා රොන් මඩ පස මත වෙනම තට්ටුවක් වශයෙන් වෙනම ස්තරයක් වශයෙන් වෙනම ලේ එකක් වශයෙන් තැන්පත් වෙනවා. පස වේලනකොට පසේ ජලය ඉවත් වෙලා පස වේලනකොට මේ මැටි හා රොන් මඩ වෙන වෙලා උඩට ආපු එක්කෙනා වෙනම තට්ටුවක් විදිහට මිදෙනවා. මේකට අපි කියනවා කබොල හෙවත් ක්‍රස්ට් එක කියලා. ඔබ සමහරට දැකලා ඇති අධික වර්ෂා කාලයකට පස්සේ නිකන් මිදුලේ විශේෂයෙන්ම වැලි අඩු තැන්වල ඉස්සෙල්ලම වැස්ස පෑවුවට පස්සේ නිකන් මැටි ටික උඩ ඇවිලා ක්‍රීම් එකක් වගේ මිදෙනවා. අකුල තිබ්බොත් ලෙස්සන. තවත් ටිකක් දවස් ගියාට පස්සේ මේ ක්‍රීම් එක වගේ මැටි ස්තරේ වෙනම නිකන් විස්කෝතුවක් වගේ මිදලා තියෙනවා. අරන් කඩන්නත් පුළුවන් ටට්ටක් දාලා. මේක තමයි කබොල කියන්නේ. මේක පස්වල තියෙන නරක ලක්ෂණය. මේව මැටි කොටස වෙන්වී ඉවත් වීම හොඳ නැහැ. හැබැයි දැනගන්න පස්සකට කාබනික පොහොර දාපුවාම මේ විදිහට කබොල සෑදෙන එක අපිට වළක්ව ගන්න පුළුවන්. ඒකයි අපි කිව්වේ පසේ කබොල සෑදීම වැළැක්වීම. මොකක්ද යටතේ විස්තර කරන්නේ? පසේ පවතින මැටි හා රොන් මඩ ජලයේ දියවි පස මතු පිට ස්තරයක්සේ පිහිටයි. හිතකර නෑ මේක. මතක තියාගන්න. මේක හොඳ වැඩක් නෙවෙයි. මේක බහුලයි ළමයෝ වියලි කලාපයේ ප්‍රධාන ආවේනික පස් වර්ගය වන රතු දුඹුරු පසී. දැනගන්න ජලයෙන් යට කළ විට කබොල සෑදෙන්න පුළුවන් පස් වර්ගයක් තමයි රෙඩිෂ් බ්‍රවුන් අර්ත් හෙවත් රතු දුඹුරු පස. අපි පසට කාබනික පොහොර දැම්මොත් මේක වළක්ව ගන්න පුළුවන්. ඊළඟට කාබනික පොහොර දාන්න විශේෂ පුහුණු ශ්‍රමයක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. රසායනික පොහොරේම බෑ. ගානට ගහවටි මොකක් හරි ඇලක් වගේ කපලා ගානට පොහොර දාන්න ඕන. වැඩිපුර මුල් වලට ආසන්න වුණොත් මුල් පිච්චිලා මැරෙන්න පුළුවන්. වැඩිපුර දැම්මොත් ශාක විෂ වෙලා මැරෙන්න පුළුවන්. රසායනික පොහොර වලට එහෙම කතාවක් නැහැ. සාමාන්‍යයෙන් රසායනික පොහොර විෂ වුණා කියලා අපි අහලා නැහැ. ඒ නිසා මේක දාන්න ඊටාම සියුම් දැනුමක් හෝ මූලික වශයෙන් පුහුණු ශ්‍රමය අත්‍යවශ්‍ය නැහැ. ඕන කෙනෙකුට දාන්න පුළුවන්. ඊළඟට මෙයා පාංශු ජීවීන්ට උපස්තරයක් වශයෙන් ක්‍රියා කරනවා. පසේ ඉන්න ජීවීන්ට ආහාර වශයෙන් මේ කාබනික පොහොර යොදා ගන්න පුළුවන්. ඒවා කාලා මොකද වෙන්නේ? පාංශු ජීවී ක්‍රියා දියුණු වෙනවා. පාංශු ජීවීන්ගේ හිතකර ක්‍රියා තියෙනවානේ. වායුගෝලයේ නයිට්‍රජන් තිර කිරීම වාගේ ඒවා දියුණු කරනවා. ඊළඟට දැන් මේ කාබනික පොහොර දැම්මයි කියලා පරිසරයට ලොකු හානියක් නැහැ. ඒ නිසා මේක පරිසර හිතකාමී වෙනවා. රසායනික පොහොර වගේ ජලාශය වලට තැන්පත් වෙලා සුපෝෂණ තත්ත්වය ඇති කරන්නේ අඩුයි. එහෙම නැත්නම් පාංශු ජීවීන්ට හානියකුත් නැහැ. පසේ ලක්ෂණ වලට හානියකුත් නැහැ. ඒ නිසා මෙයා අපි සලකනවා පරිසර හිතකාමී පොහොර වර්ගයක් තමයි මේ කාබනික පොහොර කියන්නේ කියලා. මේ කතා කරමින් යන්නේ කාබනික පොහොරවල වාසි ගැනයි. හැබැයි කිසිම දෙයක වාසි විතරක් නැහැ. අනික් පැත්තෙන් මේකේ අවාසි තියෙනවා. දැන් මෙහෙම එකක් තියෙනවා. මම කාබනික පොහොරවල සියලුම වාසි ඉදිරිපත් කරන්න උත්සාහ කළේ නැහැ. උදාහරණ කීපයක් තමයි මේ පෙන්눔 කරලා තියෙන්නේ. මේකට ඔබට තව වුණනම් යම් යම් දේවල් එකතු කරගන්න පුළුවන්. කැමති නම් කෙනෙකුට. කාබනික පොහොර යොදපුවාම විශේෂ ලක්ෂණයක් තියෙනවා. පසේ තියෙන භෞතික රසායනික ඒ වගේම ජෛවීය ගුණාංග දියුණු කරනවා. මේකත් වැදගත් කරුණක්. ඒ වගේම පසේ තියෙන දෘශ්‍ය ඝනත්වය රෝබී භෝග වගාවට යෝග්‍ය පරිදි අඩු කරනවා. කාබනික පොහොර දාපුවාම මේ වගේ තව වාසි ඔබට යෝජනා කරගන්න පුළුවන්. මම කතා කළේ පොදු වාසි ගැන. මෙන්න ඒ වගේම පොදුවේ අවාසි තියෙනවා. කාබනික පොහොරවල එක අවාසියක් තමයි මේක මහා පරිමාණව නිපදවා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සම්බන්ධ ගැටලුවක් තියෙනවා.
දැන් පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුණු ඔය කාබනික පොහොර ප්‍රොමෝට් කිරීමේ නැත්තම් භාවිතය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිවලත් ලැබුණු ලොකු ගැටලුවක් තමයි මේ අක්කර ගණනාවකට අවශ්‍ය අමුද්‍රව්‍ය කොහෙන්ද ගන්න කියන එක. මොකද නිකම්ම කුණු කියන්නේ කාබනික පොහොර නෙවෙයි. දෙවෙනි එක තමයි ඒකයි මම කිය හිටියේ මේවා පසට යෙදීමට පෙර කිසියම් සැකසීමකට ලක් කළ යුතු වෙනවා. නිකම්ම අපට කුණු ගොඩක් හෝ මුළු තැන්ගේ තියෙන කුණු බක්කිය අරන් ගිහලා පොහොර කියලා දාන්න බෑ. වෙන් කිරීමක් කරන්න ඕන, පූර්ණ වූ අර්ධව දි รา පත් කිරීමක් කරන්න ඕන. මේකේ තියෙන වල්පැල් රෝගකාදී මර්ධනය කරන්න ඕන. හැබැයි එහෙම කළත් තුන්වෙනි ගැටලුවක් තියෙනවා. මේ මගින් වගාවට රෝග පලිබෝධ වල්පැල ආදී ඇතුල් වෙන්න පුළුවන්. කාබනික පොහොරවල ඒ වල්පැල බීජ ආදී ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. හැබැයි හොඳට කම්පෝස්ට් නිෂ්පාදනය කළොත් මේ වල්පැල බීජ මිය යනවා. හොඳයි. මේ කතා කරමින් ඉන්නේ කාබනික පොහොරවල අවාසි කීපයක්. අනික තමයි මේකෙන් ප්‍රතිලාභ ලබන්න නම් මොකද මේවායේ අඩංගු පෝෂක ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ නිසා විශාල ප්‍රමාණ වලින් වගාවට දාන්න වෙලා තියෙනවා. උදාහරණයක් අක්කරයක ටොන් 5ක් විතර දාපු අවස්ථා තියෙනවා. කියන්නේ කිලෝග්‍රෑම් 5000ක් විතර දාන්න ඕන. අනික තමයි මේවා යෙදීමට යාමේදී පසට මිශ්‍ර කිරීම අපහසු වෙනවා. ඒ කියන්නේ මේවා ලොකු ප්‍රමාණ වලින් දාන්න වෙනවා, ගෝණි ගණන්, ලොරි ගණන් දාන්න වෙනවා. ඉතින් කම්කරුවෝ ගොඩක් අවශ්‍ය වෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. එහෙම නැත්නම් මේවා සකස් කළා මේ දැම්මට පස්සේ අපට බිම් සැකසීම ආදී ක්‍රියාවන් අපහසු වෙනවා. දැන් සමහර වෙලාවට සමහර චෝදනා කළා පහුගිය දවස්වල ඔය කම්පෝස්ට් ආදී දාපු කුඹුරු වල නැත්තම් ඔය සමහර කැප්පිටියා නැත්තම් ග්ලිසීඩියා වැනි ශාක පත්‍ර දාපු ඉඩම් වල සීසාන්න ගියාම හරි අමාරුයිලු. නගුල් වල නැත්තම් සීසෑමේ උපකරණ වල මේ නොදිරූ අඩක් දිරූ කාබනික ද්‍රව්‍ය පැටලෙනවා. ඒකට ලොකු අවාසියක්. ඒ නිසා බිම් සැකසීම වැනි කටයුතු අපහසු වෙනවා. අනික තමයි පෝෂක ප්‍රතිශතය හරි අඩුයි. විශේෂයෙන්ම කාබනික පොහොර තුන ලොකු ගැටලුවක් තමයි ලම්නු ෆොස්ෆරස් ප්‍රතිශතය ඉතාම අඩුයි. ඒ හින්දා ටික ටික දාලා හරියන්නේ නැහැ. විශාල ප්‍රමාණ වලින් දාන්න වෙනවා. අනික තමයි මේවා ගබඩා කරන්න, මේවා තැනකින් තැනකට ප්‍රවාහනය කරන්න විශාල ඉඩකඩක් වැය වෙනවා. ඇයිලා මේ ටොන් 5ක් ගබඩා කරන්න ගියාම ලොකු ඉඩකඩක් වැය වෙනවා. අනික තමයි මේවා පසට යෙදුවාම පෝෂක මුදා හැරීමට යම් කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ මේකයි. බොහෝ විට මේ කාබනික පොහොරවල පවතින පෝෂක ඒ ආකාරයෙන්ම ශාක වලට ගන්න බෑ. ඒ නිසා මොකක්ද වෙන්න ඕන? මුලින්ම මේ කාබනික පොහොර පසේදී ලක් වෙන්න ඕන කිසියම් වියෝජන ක්‍රියාවකට. ඉන් පසුව තමයි මෙහි පවතින පෝෂක ශාකවලට ලබාගත හැකි ආකාරයට පත් වෙන්නේ. මේකට අපි කියනවා available form එක කියලා. ඉතින් ඒ නිසා කාබනික පොහොර වියෝජනයේ මගින් ශාකවලට ලබාගත හැකි ආකාරයට පත් වීමට යම් කාලයක් ගත වෙනවා. ඒ කාලය ගත වුණාට පස්සේ තමයි එහි පවතින පෝෂක ශාකයට ගන්න පුළුවන් වෙන්නේ. සමහර වෙලාවට ගැටලුවක් තියෙනවා. මේ විදිහට පෝෂක පාංශු ජීවීන් මගින් තමයි මේ වියෝජන ක්‍රියාව කරන්නේ. මේ වියෝජන ක්‍රියාව කරනකොට తాවකාලිකව පසේ තියෙන පෝෂක ලබා ගන්නවා. වියෝජන ක්‍රියාව වෙනකන් පසේ తాවකාලිකව තියෙන පෝෂක ලබා ගන්නවා. එමගින් මේවා යෙදූ පසු తాවකාලික පෝෂක හිඟයන් නැති වෙන්න පුළුවන් ශාකවලට. දැන් උදාහරණයක් මම කියන්නම් මෙහෙම වෙච්ච අවස්ථා තියෙනවා.
අපි හිතමු අපි ශේෂ්ත්‍රයක මිරිස් වගා කරලා තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ, ශාක හොඳට තියෙනවා, කාගේවත් ඌනතා නැහැ. ඔහොම තියෙද්දි අපි පසට කාබනික පොහොර දැම්මා. උදාහරණයක් ගොම දැම්ම කියලා හිතන්නකෝ. කාබනික පොහොර දැම්මට පස්සේ ටික කාලයක් යනකම් මේ මිරිස් ශාකවල පත්‍ර කහ පාට වෙන්න බලනවා. ඒ කියන්නේ මොකක්ද? නයිට්‍රජන් උණතා ලක්ෂණ හම්බ වෙන්න බලනවා. මට කියන්න පුළුවන් తాවකාලිකව මේ ශාකවල නයිට්‍රජන් උණතා ලක්ෂණ මතුවෙනවා. මම කියන්නේ හැමදෑම තියෙන දෙයක් කියලා. නමුත් తాවකාලිකව මේ වගේ තත්ත්වයක් මතුවෙනවා. මගේ ප්‍රශ්නේ ඇයි මේ කාබනික පොහොර දැම්මට පස්සේ తాවකාලිකව මේ නයිට්‍රජන් උණතාව හටගත්තේ? හටගත්තේ මේ නිසා මේ පසට කාබනික පොහොර දාපුවාම මේ පොහොර වියෝජනය වෙන්න ඕන. මේ වියෝජන ක්‍රියාව කරන්නේ යම් පසක ඉන්න ජීවීන් හෙවත් පාංශු ශුද්‍ර ජීවීන් මගින්. මෙතෙන්දී ඇත්තටම පාංශු ශුද්‍ර ජීවීන් ඇවිල්ලා මේ කාබනික පොහොර මත යැපිලා ඒගොල්ලන්ගේ ගහණය වැඩි කරගන්නවා. පැටවු දානවා. පැටවු දාලා ගහණය වැඩි කරගෙන අලුතෙන් ඒගොල්ලන්ගේ දේහ හදා ගන්නවා. මේ දේහ හදන්න ගියාම ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මේ කාබනික පොහොර කියන උපස්තරයට නයිට්‍රජන් පිටින් ලබා ගන්න. මොකද දැන් මේ ජීවීන්ගේ දේහවල ප්‍රෝටීන් අඩංගු වෙනවා. ඒ තරම් වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් මේ කාබනික පොහොරවල නැති වෙන්න පුළුවන්. කාබනික පොහොර කියන්නේ නයිට්‍රජන් හෝ ප්‍රෝටීන් වලින් පොහොසත් එක්කෙනෙක් නෙවෙයි. ඉතින් කාබනික පොහොර පසට දාපුවාම ඒගොල්ල ශාකවලට භාවිතා වෙන්න කලින් පාංශු ජීවීන් ශුද්‍ර ජීවීන් මොකද කරන්නේ? මේ කාබනික පොහොර මත යැපිලා ඒ වයින් තමන්ගේ ගහණය වැඩි කරගන්නවා. ඒගොල්ලෝ මිය ගියාට පස්සේ තමයි මේ කාබනික පොහොර වල තිබෙන පෝෂක ශාකයට ලැබෙන්නේ, භෝග ශාකයට. දැන් පසකට යූරියා දැම්ම නම් මෙහෙම නෑ. යූරියා දැම්ම නම් මෙහෙම අතරමැදියෝ හේවත් බ්‍රෝකර්ලා කවුරුත් ඕනේ. කෙලිම පසට යූරියා දාපුවාම ඒ මගින් ලැබෙන්නේ ඇමෝනියම් නම් එයා කෙලින්ම ශාක මුල් මගින් උරා ගන්නවා. නමුත් කාබනික පොහොර දාපුවාම එහෙම එක සැරේ බෑ. කාබනික පොහොර වල තියෙන සංකීර්ණ කාබනික සංඝටක ඒවා පාංශු ජීවීන් මගින් වියෝජනය වෙලා පාංශු ජීවීන් තමන්ගේ දේහ සාදා ගන්නවා. පසු කාලීනව පාංශු ජීවීන් මිය ගියාම තමයි ඒ වායේ පවතින පෝෂක පසට මුදා හරින්නේ. මේ යාමෙන් පස්සේ මෙන්න මේ නිසා යම් ශාකයකට නයිට්‍රජන් පොහොර දාපුවාම తాවකාලිකව පසේ නයිට්‍රජන් උණතාවක් ඇති වෙන්න පුළුවන්. පෝෂක ඌනතාවක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ කාබනික පොහොර වලින් පාංශු ජීවීන්ගේ ඇඟ හදා ගන්න ගියාම නයිට්‍රජන් හිඟයක් මතුවෙනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? පසේ තියෙන නයිට්‍රජන් ඒගොල්ලන්ගේ පටක වර්ධනයට යොදා ගන්නවා. ප්‍රතිඵලය මොකක්ද? ශාකයේ නයිට්‍රජන් ඌනතාවයක් ඇති වෙනවා. හැබැයි මේක తాවකාලිකයි. ඇයි? මේ පාංශු ජීවීන් මිය ගියාට පස්සේ කාබනික පොහොර මගින් ලැබිච්ච පෝෂකයි පාංශු ජීවීන්ගේ දේහවල තිබු පෝෂකයි දෙකම ආපහු ශාකයට ලැබෙනවා. නමුත් తాවකාලිකව ඌනතාවක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒක තමයි මේ යෝජනා කරලා තියෙන්නේ. මේවා පසට යෙදූ පසු පෝෂක මුදා හැරීමට යම් කාලයක් ගත වෙනවා. ඒ කාලය තුල ශාකයට తాවකාලිකව නයිට්‍රජන් ඌනතාවක් ඇති වෙන්න පුළුවන්. ඒ ඇතිවන යාන්ත්‍රණය තමයි මේ අපි පෙන්වමු කලේ. එහෙනම් මම දැන් කතා කරලා ඉවරයි කාබනික පොහොර පිළිබඳව. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙමිකල් ෆර්ටිලයිසර් හෙවත් රසායනික පොහොර පිළිබඳවයි.
මේවට අපි ඉංග්‍රීසියෙන් කියනවා chemical fertilizer කියලා. බලන්න ඒ යටතේ අපි අර්ධැක්වීමක් යෝජනා කරනවා. තිරසාර භෝග වර්ධනයක් සඳහා පසට යොදන සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කෘත්‍රිම සම්භවයක් සහිත මේක හරි වැදගත් වෙනවා. කෘත්‍රිම සම්භවයක් තියෙනවා. එක්ක සම්පූර්ණයෙන් එහෙම නැත්නම් අර්ධ වශයෙන් අකාබනික ද්‍රව්‍ය වෙනවා. දැන් මේවාට සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කෘත්‍රිම සම්භවයක් තියෙනවා කියන්නේ මේවා බොහෝ විට වාණිජ මට්ටමින් කර්මාන්ත ශාලා තුළ නිපදවනවා. එතකොට කෘත්‍රිම සම්භවයක් තමයි තියෙන්නේ. කර්මාන්ත ශාලා තුළ මේවා නිපද වෙනවා. ඒ නිසා අපි පිළිගන්නවා මේවාට තියෙනවා කෘත්‍රිම සම්භවයක්. විද්‍යාඥයෝ තමයි කර්මාන්තකරුවන් විසින් වාණිජ හේතුන් නිසා නිපදවලා තියෙනවා. හැබැයි දැනගන්න මේවායින් සමහර ඒවා කර්මාන්ත ශාලා තුළ නිපදවලා සම්පූර්ණ කෘත්‍රිම සම්භවයක් නෙවෙයි තියෙන්නේ. සමහර ඒවා අපි පසෙන් ලබා ගන්නවා. පසේ තියෙන ඩිපොසිට්ස් වලින් අපි ගන්නවා. ඒවට අපි කියනවා නිදි වලින් ගත්තා කියලා. ඒ නිසා එහෙම බලපුවාම ඒවට පූර්ණව කෘත්‍රිම සම්භවයක් නෙමේ නිදිවල මේවා ස්වභාවිකව නිපද වෙලා තිබුණා. ඒකයි අපි කියන්නේ සම්පූර්ණයෙන් හෝ අර්ධව කෘත්‍රිම සම්භවයක් තියෙනවා කියලා. හැබැයි එක දෙයක් නීතියක් තියෙනවා මේවා අකාබනිකයි. මේවා කාබනික ද්‍රව්‍ය නෙවෙයි. කවුද කාබනික ද්‍රව්‍යයක් කියන්නේ? අපි කාබනික ද්‍රව්‍යයක් කියලා මෙතන හඳුන්වන්නේ පළවෙනි එක තමයි ඉතින් මේකේ කාබන් අඩංගු වෙනවා. ඒ වගේම දෙවෙනි එක තමයි වාතයේ දහනය කරපුවාම කාබනික ද්‍රව්‍ය වල දෙවෙනි ලක්ෂණය වාතයේ දහනය කරපුවාම කාබන් ඩයොක්සයිඩ් නිකුත් වෙනවා. අකාබනික ද්‍රව්‍ය වල කාබන් අඩංගු නොවෙන්න පුළුවන්. කාබන් අඩංගු වුණත් වාතයේ දහනය කළ විට කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ නැහැ. මේ නිසා කාබන් ඩයොක්සයිඩ් අකාබනික වෙනවා. මොකද කාබන් ඩයොක්සයිඩ් වල කාබන් තිබ්බට එයා අකාබනික කියලා සලකන්නේ ඇයි? එයා තවදුරටත් දහනය කරන්න බෑ CO2. ඒ දැන් තියෙන CO2 දහනය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් අකාබනිකයි. රයිට්. අපි දැන් කතා කරන්නේ රසායනික පොහොර ගැන. අපි කිව්වා තිරසාර භෝග වර්ධනයක් සඳහා පසට යොදන සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කෘත්‍රිම සම්භවයක් තියෙන සමහර දේවල් කෘත්‍රිමයි සමහර දේවල් ස්වභාවිකයි අකාබනිකයි ඒක නම් නියතයක්. මේවා බහුල වශයෙන් වෙළඳපොළෙන් මිලදී ගන්නවා. වෙලා තියෙන එක තමයි මේවා අපට නිවසේදී නිපදවන්න බෑ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේවා මිලදී ගැනීමට විවෘත වෙළඳපොළට යන්න වෙනවා. එතකොට දැනගන්න ප්‍රධාන වශයෙන්ම ළමයි මේ රසායනික පොහොර වලින් බලාපොරොත්තු වෙන්නේ ශාකවලට අවශ්‍ය පෝෂක තුනක් ලබා දෙන්න. ඒ නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් වෙනවා. මේ මගින් බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන් ශාකවලට අවශ්‍ය පෝෂක තුනක් ලබා දෙන්නයි. ඒ නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් වෙනවා. එතකොට රසායනික පොහොර මගින් NPK කියන පෝෂක තුනම ලබා දීමට සාපේක්ෂව මේ රසායනික පොහොර ආකාර දෙකකට බෙදෙනවා. එකක් තමයි ඍජු හේවත් අමිශ්‍ර රසායනික පොහොර, අනික තමයි මිශ්‍ර රසායනික පොහොර. NPK තුන ලබා දීමේ හැකියාව මත රසායනික පොහොර ආකාර දෙකයි ඍජු හේවත් අමිශ්‍ර රසායනික පොහොර, මිශ්‍ර රසායනික පොහොර.
බලන්න ඍජු එහෙම නැත්නම් අමිශ්‍ර රසායනික පොහොර. මේවට සමහරු කියනවා ඩිරෙක්ට් ෆර්ටිලයිසර් කියලා. ඩිරෙක්ට් ෆර්ටිලයිසර් මොකක්ද ලක්ෂණය? NPK කියන ප්‍රධාන පෝෂක තුනෙන් ඕනෑම එකක් විතරයි පසට ලබා දෙන්නේ. එක්ක නයිට්‍රජන්, එක්ක ෆොස්ෆරස්, එක්ක පොටෑසියම්. යූරියා මගින් පසට නයිට්‍රජන් ලැබෙනවා. සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් මගින් පසට ෆොස්ෆරස් ලැබෙනවා. මියුරේට් ඔෆ් පොටෑසියම් මගින් පසට පොටෑසියම් ලැබෙනවා. මෙන්න මේ විදිහට NPK කියන ප්‍රධාන මූලද්‍රව්‍ය තුنين ඕනෑම එකක් පමණක් ලබා දීමට යොදා ගන්නා රසායනික පොහොර වලට අපි කියනවා අමිශ්‍ර නැත්නම් ඍජු රසායනික පොහොර, නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා ඩිරෙක්ට් ෆර්ටිලයිසර් කියලා. මේ උදාහරණ දක්වලා තියෙනවා. දෙවන කණ්ඩායමට අපි කියනවා මිශ්‍ර රසායනික පොහොර. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා fertilizer mixtures කියලා. fertilizer mixtures. NPK යන ප්‍රධාන පෝෂක තුනෙන් ඕනෑම පෝෂක වර්ග දෙකක් හෝ තුනක් ලැබෙන පරිදි පොහොර වර්ග කීපයක් මිශ්‍ර කිරීමේ ප්‍රතිඵලයක්. සමහර ඒවා තියෙන්නේ පෝෂක දෙකක් විතරයි, සමහර ඒවා තුනම තියෙනවා. දැන් මේ කතා කරන්නේ NPK ගැනනේ. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. සමහර ඒවා තියෙන්නේ පෝෂක වර්ග දෙකයි. ඒ කියන්නේ මොකක්ද? නයිට්‍රජන් හා පොටෑසියම්. එහෙම නැත්නම් ෆොස්ෆරස් හා පොටෑසියම්. එහෙම නැත්නම් නයිට්‍රජන් හා ෆොස්ෆරස්. ඕනෑම දෙකක් විතරයි තියෙන්නේ. සමහර ඒවා තියෙනවා පෝෂක තුනම. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. එතකොට සමහර ඒවා පෝෂක තුනම තියෙනවා. ඒවට සමහරු කියනවා සම්පූර්ණ පොහොර මිශ්‍රණ කියලා. සමහර ඒවා ඕනෑම දෙකයි තියෙන්නේ. අපි කියනවා අසම්පූර්ණ පොහොර මිශ්‍රණ කියලා. දැන් අපි කී හිටියේ යම් පොහොර සංඝටකයක NPK කියන පෝෂක තුන තමයි ලබා දෙන්නේ හුඟක් වෙලාවට. මේ NPK කියන පෝෂක තුන පැවතීම මත පොහොර මිශ්‍රණෙහිවත් මිශ්‍ර පොහොර ප්‍රධානාකාර දෙකක්ලු. එකකට මට කියත හැකි සම්පූර්ණ පොහොර මිශ්‍රණ කියලා. අනිකට කියත හැකි අසම්පූර්ණ පොහොර මිශ්‍රණ කියලා. මේ සම්පූර්ණ පොහොර මිශ්‍රණ වල ලක්ෂණය තමයි NPK කියන ප්‍රධාන පෝෂක තුනම ලබා දෙනවා. නයිට්‍රජනුත් තියෙනවා, ෆොස්ෆරසුත් තියෙනවා, පොටෑසියමුත් තියෙනවා. හැබැයි අසම්පූර්ණ පොහොර මිශ්‍රණ වල ලක්ෂණය තමයි මේ ප්‍රධාන පෝෂක තුනෙන් ඕනෑම දෙකක් විතරයි තියෙන්නේ. එක්ක නයිට්‍රජන් හා ෆොස්ෆරස්, නැත්නම් නයිට්‍රජන් හා පොටෑසියම්, නැත්නම් ෆොස්ෆරස් හා පොටෑසියම්. ඒගොල්ලන්ට අපි කියනවා අසම්පූර්ණ පොහොර මිශ්‍රණ කියලා. හරිද? එහෙනම් මෙතන කියනවා මිශ්‍ර රසායනික පොහොර NPK කියන ප්‍රධාන පෝෂක තුනෙන් ඕනෑම පෝෂක වර්ග දෙකක් හෝ තුනක් ලැබෙන පරිදි පොහොර වර්ග කීපයක් මිශ්‍ර කරලායි හදලා තියෙන්නේ. එක්ක දෙකයි, එහෙම නැත්නම් තුනම තියෙනවා. තුනම තිබ්බොත් සම්පූර්ණ, ඕනම දෙකක් විතරක් තිබ්බොත් අසම්පූර්ණ. උදාහරණ පොල් පොහොර මිශ්‍රණය, බණ්ඩි පොහොර මිශ්‍රණය.
මෙන්න පොහොර මිශ්‍රණ වලට උදාහරණ. බණ්ඩි පොහොර මිශ්‍රණය කියලා කියන්නේ ගොයම් ශාකයට දාන පොහොර මිශ්‍රණයක්. මේක අර ගොයම් ශාකයේ බණ්ඩිය වගේ පුෂ්ප මූලාකෘති විභේදනයේ හින්දා කඳ නිකම් පිටතට මෙන්න මෙහෙම නිරායනවා. මේකට කියන්නේ ගොයම් ශාකයේ බණ්ඩි අවස්ථාව. බූටින් ස්ටේජ් එක කියලා. දැන් මේක ඇතුලේ මල තියෙනවා ගොයම් ශාකයේ කඳ ඇතුලේ. ඒ හින්දා ගොයම් ශාකයේ කඳ මෙහෙම නිරායනවා. ඒක තමයි බණ්ඩිය කියලා. අන්න ඒ වෙලාවේ දාන පොහොර තමයි බණ්ඩි පොහොර මිශ්‍රණය කියන්නේ. දැන් මේකත් මතක තියාගන්න එකමට අප රට රසායනික පොහොර භාවිතය හඳුන්වා දුන් මුල් යුගයේදී යොදාගත්තේ අමිශ්‍ර පොහොර. ඒ කියන්නේ නයිට්‍රජන් වෙනම, මියුරේට් ඔෆ් පොටෑෂ් වෙනම එහෙම වික්කා. නමුත් වෙලා තිබෙන්නේ මොකද? වික්කහු නොමින් ලබා දුන්නා. නමුත් ගොවීන් මේවා නිර්දේශිත ආකාරයෙන් නොයොදන්න. ඒ කියන්නේ මිශ්‍ර කරගන්න ගොවීන්ට එච්චර අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා මොකද උනේ? යුරෝපීයන්ම නැත්තම් ඒ කාලේ හිටපු සමාගම් මගින් ගොවීන්ට මේ යූරියා, සුපර් ෆොස්ෆේට්, මියුරේට් ඔෆ් පොටෑෂ් වෙනම අලෙවි කළාට ගෙදර ගිහිල්ලා මේවා ශාකයට අවශ්‍ය විදිහට මික්ස් කරලා මිශ්‍රණ හදාගන්න බැරි හින්දා මොකද උනේ? පසු කාලීනව මිශ්‍ර පොහොර හේවත් පොහොර මිශ්‍රණ වෙළඳපොළට ආවා. පොල් පොහොර මිශ්‍රණය, තේ පොහොර මිශ්‍රණය, බණ්ඩි පොහොර මිශ්‍රණය උදාහරණ. ඊළඟ නිකමට මම දාලා තියෙනවා මේ කම්පවුන්ඩ් ෆර්ටිලයිසර් හේවත් සංයුක්ත පොහොර කියලා කියන්නේ NPK කියන පෝෂක තුනම දාලා පොඩි කැට වගයක් හදනවා. සමහර ලාවට ඒක දිය වෙන එක වළක්වන්න ඒවට ආවරණයකුත් යොදනවා. මෙන්න මේවට අපි කියනවා සංඝටක පොහොර මිශ්‍රණ කියලා. ඔයගොල්ලෝ අහලා ඇති නයිට්‍රොෆොස්කා නිල් කැට පොහොර කියලා එකක් තියෙනවා. මේක ඔය මල් හා විස්තර පැලෑටි වලට දාන පොහොරක්. නිල් කැට පොහොර. ඕක උදාහරණයක් තමයි මේ වගේ කම්පවුන්ඩ් ෆර්ටිලයිසර් මික්ස්චර්ස් වලට. ඒතර මේකෙදි කරලා තියෙන්නේ මුහුදු පැලෑටි මගින් NPK පෝෂක අරගෙන ඒවා ඔක්කොම කලවම් කරලා තනි කැට හදලා, ඒ කියන්නේ නයිට්‍රජන් වෙනවා ෆොස්ෆරස් වෙනකොට මේ ඔක්කොම කලවම් කරමු පොඩි කැට හදනවා. කැට හදලා දිය වෙන එක වළක්වන්න ඒක වටා පොඩි කවර් එකක් දානවා. අනේවට අපි කියනවා කම්පවුන්ඩ් ෆර්ටිලයිසර් හේවත් සංයුක්ත පොහොර කියලා. කතා කරලා තියෙනවා රසායනික පොහොරවල තියෙන වාසි. අර ගොඩ දාන්න ඕනේ නැති එක වාසියක්. මුලින්ම කියනවා අඩංගු පෝෂක ප්‍රමාණය සාපේක්ෂව වැඩි. දැන් යූරියා වල නයිට්‍රජන් 46ක් තියෙනවා. ඒ නිසා මොකක්ද වෙන්නේ? වරකට අඩු පොහොර ප්‍රමාණයක් දාපුවාම ඇති. ගොඩක් පොහොර දාන්න ඕනේ ටිකක් දාපුවාම ඇති. දෙවෙනි එක තමයි ඒ හන්ද ඉක්මනට දාන්න පුළුවන්. මේ හන්ද පසට පොහොර දාන්න වැය වෙන කාලය, මුදල් හා ශ්‍රමය අඩුයි. දැන් මේ වගේ වීවගාවකට උනත් පොහොර දාන්න තියෙන ලාභදායීම ක්‍රමය මේක තමයි. ගොවියෙක් ගත්තා ඉහගෙන ගියා. මේවායේ පෝෂක ශාක වලට උරාගත හැකි තත්ත්වෙන් පවතින නිසා පසට යොදපුවාම ශාක වලට පෝෂක මුදා හරිනවා. දැන් හුඟක් වෙලාවට මේක කම්පෝස්ට් වලටයි වළංගු වෙන්නේ. දැන් අපි කම්පෝස්ට් නම් මේ මොනවද? දි รา පත් වීමට ලක් කරලා තියෙන්නේ. ඒ නිසා ඒකේ තියෙන පෝෂක ශාක වලට ලබාගත හැකි ආකාරයෙන් තමයි තියෙන්නේ. ඒ නිසා දාපු හැටියෙම කම්පෝස්ට් කාබනික පොහොරක් වුණාට ඒකේ පෝෂක වියෝජනය වෙලා තියෙන හන්දා ඉක්මනින් පෝෂක මුදා හරිනවා. දැන් ශාකයට මතුවෙනවා පෝෂක වුණතාවක්. පෝෂක වුණතාවක් කියන්නේ ශාකයේ පෙන්වීම කරන පෝෂක මදි බව. ඉතින් මේක බල ඉන්න කාබනික පොහොර දෙදා ඉන්න කිව්වොත් ශාකයේ වර්ධනය බාල වෙනවා. තමයි මියන්නත් පුළුවන්. ටක් ගාලා මොකද අපි කරන්නේ මේ පෝෂක වුණතාවයක් වගේ ක්ෂණික අවශ්‍යතාවක් ආපරි ටක් ගාලා මෙයාව පසට දානවා. ඒතර ගැටලුවක් නෑ. ඊළඟට මහා පරිමාණව වෙළඳපොලින් ගන්න තියෙනවා. අපිට පුළුවන් වෙළඳපොළ දැන් බහුවි දවස්වල හිගයක් තිබුණ දැන් මිලාදිකයි. නමුත් ඒවා අර හද ඉන්න දෙයක් නෑ. අපිට පුළුවන් ඒ කිමිකල් කඩා ආදී මිලදී ගන්න. මේවා යෙදීමට පෙර විශේෂ සැකසීමකට අපි ලක් කරන්න ඕනේ නෑ. දැන් මම කිව්වා කාබනික පොහොර නම් අපිට වගාවට දාන්න බෑ. වගාවට දාන්න ඉස්සෙල්ලා ඒවා ප්‍රොසෙස් කරන්න ඕන. කම්පෝස්ට් බවට පත් කරන්න ඕන. කොළ පොහොර බවට පත් කරන්න ඕන. මේක එහෙම කතාවක් නෑ. පොහොර ගෝණී හේවත් මල්ල ගෙනාව අර මුකේ මේ කට කැඩුවා නම් පොහොර ටික වගාවට දානවා මිසක ආයේ ප්‍රොසෙස් කර ඉන්න දෙයක් නෑ.
මේවා යොදන ප්‍රමාණය අඩු හින්දා ළමයෝ මේවා ගබඩා කරන්න ප්‍රවාහනය කරන්න ලොකු ඉඩකඩක් වැය වෙන්නේ නැහැ. මොකද අපිට ගෝණි කීපයකින් මුළු වගාව උඩ දාගන්න පුළුවන්. අනික තමයි මේවා වෙනම ද්‍රව්‍ය පසට යොදන්න පහසුයි, යෙදූ පොහොර පසට මිශ්‍ර කරන්න පහසුයි. කාබනික පොහොර වාගේ මේවා අර නගුල් වල උදළු වල පැටලි පැටලි එන්නේ නැහැ. ඒ වගේම එකයි කියලා තියෙන යෙදීමෙන් පසු බිම් සැකසීමට බාධාවක් නැහැ. පොහොර දැම්මට පස්සේ බිම් සකස් කරන්න පුළුවන්. දැන් ඔය කම්පෝස්ට් වාය කට්ටිය තව විශේෂයෙන්ම යෙදීමෙන් පසු තවදුරටත් පසේ දි รา පත් වීමක් අනවශ්‍යයි ක්ෂණිකව පෝෂක මුදා හරින. අනික තමයි දැන් කාබනික පොහොර ඔස්සේ අපි කම්පෝස්ට් වාගේ දේවල් හදන්න ගත්තාම භෝග ශේෂාදී පාවිච්චි කරනවා. මේ මගින් වගාවට වල්පැල රෝග පලිබෝධහානි ඇතුල් වෙන්න පුළුවන්. හැබැයි දැනගන්න රසායනික පොහොර මගින් මේ හැකියාව ගොඩක් අඩුයි. මොකද මේවා වගාවෙන් ගත් ද්‍රව්‍ය වලින් නෙවෙයිනේ හදන්නේ. හැබැයි අනික් පැත්තක් තියෙනවා රසායනික පොහොරවල අවාසි තියෙනවා. දැන් මේකේ කාබනික පොහොරවල නම් ටික ටික වෙන්න පුළුවන්. හැබැයි පෝෂක මාදිලි ගණනාවක් අඩංගු වුණා. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම් ආදී වශයෙන්. දැනගන්න රසායනික පොහොරවල එහෙම අඩංගු වෙන්නේ නැහැ. බොහෝ විට අඩංගු වෙන්නේ පෝෂක දෙකක් නැත්නම් උපරිමව තුනක් වගේ ගන්න. එතකොට තමයි දිගු කාලීනව මන්ද පෝෂණ තත්ත්වවලට යන්න වෙන්නේ. අපි නැත්නම් අපේ භෝගයට දිගටම ඕක දාගෙන ගියාම භෝගයට පෝෂක හිඳ වෙනවා. එතකොට මොකද වෙන්නේ? පසෙත් හට ගන්නවා මන්ද පෝෂණය. ඇයි? දිගටම හම්බෙන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. මේක ඉච්චර හිතකර දෙයක් නෙවෙයි. දැන් කාබනික පොහොර දාපුවාම නම් පසේ තියෙන භෞතික, රසායනික, ජෛවීය ලක්ෂණ දිනු කරනවලු. වසුන් වශයෙන් ක්‍රියා කරනවලු. වාෂ්පීකරණය පාලනය කරනවලු. ව්‍යුහ සාධනවලු. වර්ණ දිනු කරනවලු. උෂ්ණත්වය වැඩි කරනවලු. දෘශ්‍ය ඝනත්වය අඩු කරනවලු. සෛවරතාව වැඩි කරනවලු. හැබැයි දැනගන්න කාබනික පොහොර එහෙම වුණාට රසායනික පොහොර මගින් එච්චරම භෞතික, රසායනික හා ජෛවීය ලක්ෂණ දියුණු කරන්නේ නැත. අපි දිගටම පසට රසායනික පොහොර දාගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? අතිරේක පෝෂක පසේ රැඳිලා ඒ මගින් පරිසරයේ හානි වෙනවා. පරිසර දූෂණය වෙනවා. මීට අමතරව පසේ ඇතිවන තත්වයක් තමයි ඉංග්‍රීසි ටර්ම් එකක්ම දාලා තියෙනවා සික් සොයිල් තත්වය. සික් සොයිල් තත්වය කියලා කියන්නේ කිසියම් පසකට අපි දිගටම රසායනික පොහොර දාගෙන ගියාම ළමයි පසේ ඒකට පුරුදු වෙනවා. මේකේ ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? රසායනික පොහොර නොයොදා මේ පසේ වගා කරන්න බැරි වෙනවා. දැන් ওই සමහර පුද්ගලයෝ ඉන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාම ඒගොල්ලන්ට ඒව නැතුව කටයුතු කරන්න බෑ. කියන්නේ ඕන සික් එක හැදෙනවයි කියලා කියන්නේ. ඒ වගේ පසත් රසායනික පොහොර වලට දිගටම පුහුණු කරපුවාම ඒ වගේ පස්වල රසායනික පොහොර දාන්න නැතුව භෝග වගා කරන්න බෑ. දැන් මේ කාබනික පොහොර පෙරට ගිරල්ලා රසායනික පොහොර සීමා කිරීමත් එක්ක අපේ රටේ මේ ගැටලුව ඇති වුණා. මොකද වසර ගණනාවක්, දශක ගණනාවක් අපේ පස ප්‍රැක්ටිස් වෙලා තියෙන්නේ, පුහුණු වෙලා තියෙන්නේ, රැඳිලා තියෙන්නේ රසායනික පොහොරත් එක්ක. ඒක වළක්වලා කාබනික පොහොර දැම්මට පස කැමති නෑ ඒකෙන් අස්වනු ලබා දෙන්න. මේකත් රසායනික පොහොර වල තියෙන අවාසියක්. වැඩිපුර යෙදුවොත් මොකද වෙන්නේ? ශාක වලට විෂ වෙලා ඒවා මිය යන්නත් පුළුවන්. මතකද මේ ප්‍රස්ථාරය? දැන් මේ 1 2 මේ පටු කලාපයේ 3 4 5 6 මේ 4 වෙනි කලාපේ ඉවරනාට පස්සේ පසට යොදන පෝෂක හේවත් පොහොර සහ ශාකයේ වර්ධනය අතර තියෙන මෙබඳු සම්බන්ධයක්. එතන මෙහෙම පොහොර යොදද්දී අංක 4 දක්වා මුලින් වැඩි වෙලා පස්සේ නියතවත් ඉන්නවා. හැබැයි අංක 4 කලාපේ පැන්නට පස්සේ පොහොර දාන්න වර්ධනය හේවත් අස්වැන්න අඩු වෙනවා.
මොකක්ද මේකට හේතුව? වැඩිපුර පොහොර දාපුවාම වැඩිපුර දාන පොහොර ශාකයට විෂ වෙනවා. ටොක්සිසිටිස් ඇති වෙනවා. තවත් දාගෙන යන්න විෂ වීම උග්‍ර වෙනවා. මෙන්න මේ අවස්ථාවේ ශාකී මිය යනවා විෂ වීමෙන්. ඉතින් ඒක දැනගන්න වැඩිපුර යෙදීමෙන් ශාක වලට විෂ වෙලා ඒවා මිය යන්න පුළුවන් රසායනික පොහොර. ඒ නිසාම ආවට ගියාට දාන්න බෑ, මේක යොදන්න පුහුණු ශ්‍රමය අවශ්‍යයි. පොහොර දාන්න දන්න ගොවීන් තමයි අපිට දැන් පුද්ගලයෝ තමයි මේකට යොදවන්න වෙන්නේ. එහෙම නැත්නම් ශාක වලට විෂ වෙලා, මුල් හානි වෙලා, මුල් කුණු වෙලා, ශාක මැලවිලා මිය යන්න පුළුවන්. අනික තමයි මේක එලිමහනේ ගොඩ ගහලා තියන්න බෑ. මේක අසුරන්ටයි, ට්‍රාන්ස්පෝර්ට් කරන්නටයි නැත්නම් ප්‍රවාහනය කරන්නටයි විශේෂ තත්ත්ව අවශ්‍ය වෙනවා. හේතුව මේවා ඊට අධිකව ජලාකර්ෂකයි රසායනික පොහොර. ඒ කියන්නේ පරිසරයේ තියෙන තෙතමනේ උරාගෙන දිය වෙනවා. ඒ නිසා මේ තත්ත්වයට මුහුණ දීම සඳහා අපට විශේෂ ගබඩා පහසුකම් අවශ්‍ය වෙනවා. අපි එනවා තුන්වෙනි පොහොර වර්ගයට. අපි කිව්වා පොහොර ප්‍රධානාකාර තුනයි. කාබනික පොහොර, රසායනික පොහොර, තුන්වෙනි එක්කෙනා ජෛව පොහොර. ළමයි මේ ජෛව පොහොර වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා බයෝ ෆර්ටිලයිසර් කියලා. මේ ජෛව පොහොර කියන සංකල්පය මේකෙන් කියන්නේ වගා ශේෂ්ත්‍රයේ තියෙන පසට යොදපුවාම භෝගවලට අවශ්‍ය ශාක පෝෂක ලබා දීමේ හැකියාව වර්ධනය කළ හැකි ක්ෂුද්‍ර ජීවීන් අඩංගු ද්‍රව්‍ය. පොඩි වැදගත් දෙයක් තේරුම් ගන්න. මේ ජෛව පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් වාසය කරනවා. විවිධ බැක්ටීරියා ආදී වාසය කරනවා. ඒ වගේම මේගොල්ලන්ට පණක් තියෙනවා. හෙවත් මේගොල්ල ජීවී ද්‍රව්‍ය වෙනවා. ඒ කියන්නේ ජීවීන් ඉන්න නිසා මේගොල්ලන්ට පණක් තියෙනවා. මේගොල්ල පසට දාපුවාම පසේ තියෙන ශාක පෝෂක ලබා ගැනීමේ හැකියාව වර්ධනය කරනවා. එතෙන්දී ඇත්තටම මේගොල්ල පෝෂක අපි ජෛව පොහොර යටතේ කරන්නේ පෝෂක තොගයක් පසට දාන එක නෙවෙයි. දැන් අපි කතා කළොත් එහෙම මීට පෙර අපි සාකච්ඡා කරපු කාබනික පොහොර ඉන්නවා. එහෙම නැත්නම් රසායනික පොහොර ඉන්නවා. මේ දෙකේම පොදු තත්වයක් තියෙනවා. කාබනික පොහොර යටතේ අපි ද්‍රව්‍ය තොගයක් පසට දානවා. ඒ ද්‍රව්‍ය මගින් තමයි පසට නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් වැනි පෝෂක මුදා හරින්නේ. රසායනික පොහොර යටතේ අපි රසායනික ලවණ හෝ ද්‍රව්‍ය තොගයක් පසට දානවා. ඒ මගින් තමයි පසට නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් වැනි පෝෂක මුදා හරින්න පුළුවන් වෙලා තියෙන්නේ. ළමයි මතක තියාගන්න මේ ජෛව පොහොර යටතේ අපි පසට පෝෂක තොගයක් දාන්නේ නැහැ. කිලෝග්‍රෑම් ගණනාවක් ගෙනල්ලා ද්‍රව්‍ය හලන්නේ නැහැ. ඒ වෙනුවට අපි හඳුන්වා දෙන්නේ කිසියම් ආකාරයක ජීවීන්. ජීවීන් අඩංගු රසායන ද්‍රව්‍ය නිසායි මේවට ජෛව පොහොර කියන්නේ. ඒ වෙනුවට අපි හඳුන්වා දෙන්නේ කිසියම් ආකාරයක ජීවීන් වෙනවා. මේ ජීවීන් පසේදී මොකද කරන්නේ? යම් යම් යාන්ත්‍රණ භාවිතා කරලා පෝෂක තිර කරනවා. උදාහරණයක් වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පසේ තියෙන ෆොස්ෆරස් වල සුලභතාව වැඩි කිරීම වෙන්න පුළුවන්. මෙන්න මේ වගින් තමයි මේගොල්ල පසට පෝෂක ලබා දෙන්නේ. මේගොල්ල ඇත්තටම ජීවීන් කණ්ඩායමක්. මේගොල්ලන්ට පුළුවන් යම් ක්‍රියාවලියක් සිද්ධ කරලා පෝෂක සුලභතාව වැඩි කරන්න. දැන් මේ බඳු ජීවීන්ට උදාහරණයක් තමයි ඇනබිනා ඇසොල්ලේ කියන්නේ. මෙයාට අපි කියනවා ඇනබිනා ඇසොල්ලේ කියලා. මෙයා පර්ණාංගයක්. ඒ වගේම රනිල ශාකවල බීජවල වායුගෝලීය නයිට්‍රජන් තිර කරන්න වැදගත් වන ශුද්ධ ජීවියෙක් ඉන්නවා රයිසෝබියම් ජැපනිකම්. අපි එයා බීජත් එක්ක මිශ්‍ර කරනවා. එතකොට මෙයා පසේදී වායුගෝලීය නයිට්‍රජන් තිර කරනවා. තව දිලීරයක් ඉන්නවා
මෙයාට අපි කියනවා ඇසොස්පිරිලම් කියලා. මෙයා ෆොස්ෆරස් පෝෂණය යටතේ වැදගත් වෙනවා. එහෙනම් දැනගන්න ජෛව පොහොර කියලා කියන්නේ මේ පසට දාන පෝෂක තොගයක් නෙවෙයි, ජීවීන් අඩංගු සංඝටක. මේ ජීවීන්ට පුළුවන් හැබැයි එතන පෝෂක තිර කරන්න, පෝෂක නිපදවන්න පුළුවන්. හොඳයි. අපි එහෙනම් ওই සාකච්ඡා කළේ දරුවනේ ප්‍රධාන පොහොර වර්ග 3 ගැන. එකක් කාබනික පොහොර, අනික රසායනික පොහොර, අනික ජෛව හෙවත් ජීවී පොහොර. කාබනික පොහොර කියන්නේ කාබනික සම්භවයක් සහිත ශාක හා සත්ව කොටස්. මේවායේ නොදිරු දි รา පත් වෙමින් පවතින දි รา පත් වීම හමාර කරපු විවිධ කාබනික ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඒ මගින් ශාක වලට පෝෂක ලබා දෙන්න පුළුවන්. එතකොට එහෙම කළොත් ශාක නඩත්තු වෙනවා කාබනික පොහොරම. එතකොට මේ කාබනික පොහොර යටතේ අපිට කම්පෝස්ට් ආදී වශයෙන් කීප දෙනෙක් හම්බ වුණා. ඊළඟට හම්බ වුණේ රසායනික පොහොර. මේවාට අයින්ද්‍රිය සම්භවයක් තිබුණේ නැහැ, බොහෝට තිබ්බේ કૃතිම සම්භවයක්. ඒ යටතේ මේගොල්ල වාණිජ්‍ය ක්‍රියාවන් වලින් තමයි නිපදවා ගන්න. මේගොල්ල තුල හැබැයි පෝෂක අඩු සංඛ්‍යාවක් තමයි අඩංගු වුනේ. විශේෂයෙන්ම ශාකවල ඌනතා ලක්ෂණ මගහරවන්නයි යොදාගත්තේ. නමුත් මිල ඉතා අධික වීම අද අමතර ගැටලුවක්. තුන්වෙනි එක්කෙනා ජෛව පොහොර හේවත් බයෝ ෆර්ටිලයිසර්. මෙයාගේ ලක්ෂණය තමයි රසායනික පොහොර හෝ කාබනික පොහොර භාවිතයේදී වගේ විශාල ප්‍රමාණයකින් පෝෂක තොගයක් ලබා දෙන්නේ නැහැ අපි. අපි කරන්නේ සුළු ද්‍රව්‍ය ප්‍රමාණයක් දානවා. ඒ ද්‍රව්‍ය ප්‍රමාණය තමයි පසේ තියෙන පෝෂක සුලභතාව වැඩි කරන්නේ. හරියට උදාහරණයක් කිව්වොත් කාබනික පොහොර හෝ රසායනික පොහොර කියන්නේ පුද්ගලයෙකුට කෑම දෙනවා අපි. එයාට තියෙන ඒවා කන්න විතරයි. අපි පසට කෙලින්ම පෝෂක ලබා දෙනවා. හැබැයි ජෛව පොහොර කියලා කියන්නේ පුද්ගලයෙකුට කෑම දෙනවා වගේ නෙමෙයි, අපි යාට බිලි පිත්තක් දෙනවා. ඔයා කැමති නම් මාළු අල්ලගෙන කන්න කියනවා. ඊට අපි කරන්නේ යම් ජීවීන් හඳුන්වා දෙනවා. ඒ ජීවීන් තමයි පස්සේ ඉඳගෙන මොකක් හරි ජෛව විද්‍යාත්මක ප්‍රතික්‍රියාවක් මගින් පෝෂක නිෂ්පාදනය කරන්න ඕන. පෝෂක සංශ්ලේෂණය කරන්න ඕන. ඒතකොට අන්න ඒ සඳහා යොදන ජීවීන් අඩංගු ද්‍රව්‍ය වලට අපි කියනවා බයෝ ෆර්ටිලයිසර් හෙවත් ජෛව පොහොර කියලා. එතකොට ජෛව පොහොරවල විශේෂ වාසි අවාසි ගැන මෙතන අපි කතා කරන්නට යන්නේ නැහැ. අපට වෙනම ඉදිරි පාඩමකදී ජෛව පොහොර ගැන කතා කරන්න පුළුවන්. එහෙනම් අපි මේ කතා කළේ දරුවනේ අපේ නිර්දේශයේ පවතින තුන්වන පාඩම, නැත්නම් අපේ නිර්දේශය යටතේ ශාක පෝෂණය යටතේ හමුවන තුන්වන පාඩම. මොකක්ද පාඩම? ශාක පොහොර. වගා ශාක වලට පොහොර යෙදීම ගැනයි කතා කළේ. මේ යටතේ ශාක පෝෂක පසේදී ලක්වන ඉරණම් කතා කළා. පෝෂක ලැබෙනවයි කිව්වා, ඉවත් වෙනවයි කිව්වා. මේ අතර පවතින හිඟේ පියවන්ට පොහොර යොදනවයි කිව්වා. මේ සඳහා යොදාගත හැකි පොහොර ප්‍රධාන ආකාර තුනකට බෙදාගත්තා. කාබනික පොහොර, රසායනික පොහොර හා ජෛව පොහොර. මේ එක් එක් පොහොර වර්ගයක් කියන්නේ කවුද? ඒගොල්ලන්ගේ තියෙන වාසි හා වාසි මොනවද කියන එක ගැන අපි කතා කළා. එහෙනම් අපි මෙතකින් අපේ පාඩම නිමා කරනවා. මෙබඳුම තවත් පාඩමකින් ඉදිරි දිනයකදී ඔබ හා සමග එකතු වීමටයි කල්පනාව. ඉතින් සියලු දෙනාටම ස්තුතියි. ආයුබෝවන්.